නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, පිනකින් ජීවිතයකට ලැබෙන රැකවරණය ගැන අපට කරුණු පහදා දුන්නේ අපි සරණ ගියපු අපගේ ශාස්තෘන් වහන්සේ. පින්වතුනේ, පිනකින් සලසාලන රැකවරණය ආසිරිමත් එකක්. පිනකින් සලසාලන රැකවරණය මේ ජීවිතයට හරි පුදුම සහගත එකක්. පින තුළින් ජීවිතයට රැකවරණයක් ලැබෙනවාමයි කියලා යමෙකුගේ හිතේ අදහසක් තිබෙනවා නම්, පැහැදීමක් තිබෙනවා නම්, මම හිතන්නේ ඒක මේ මිනිස්යාගේ ජීවිතයට තියෙන විශාල රැකවරණයක්. අවිනිශ්චිත ජීවිතයක කොයි මොහොතක කරදර කම්කටොළු පැමිණේවිද කියලා කියන්න බැරි ජීවිතයක, තමන්ගේ වසඟයට අනුව පවත්වන්න බැරි ජීවිතයක මිනිසෙකුට පින රැස් කරලා තියෙනවා කියන එක පුදුමාකාර රැකවරණයක්. අද ධර්මයෙන් අපට ගොඩාක් අහන්න ලැබේවි පින ගැන, පින රැස් කිරීමේ වටිනාකම ගැන, පිනේ මහිමේ ගැන මේ අරුණෝදයම ඔබට අහන්න ලැබෙනවා. පින්වතුනි, හිතවල පින් සිතුවිල්ලක්, දහම් සිතුවිල්ලක්, උදාර සිතුවිල්ලක් ඇති කරගන්න මං මගේ ජීවිතයට පින රැස් කරනවා. මං මගේ ජීවිතයට පෞද්ගලික රැකවරණය පිණිස මා උදෙසා පින රැස් කරගන්නවා කියන අදහස හොඳට හිතේ ඇති කරගෙන අපි අද ධර්මය ශ්‍රවණය කරමු. අද දේශනාවට දායකත්වයෙන් දරන්නේ ගලහා කස්තුරිවත්තේ පදිංචි පින්වත් ප්‍රියාණී රත්නායක මහත්මිය, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් තිලක් නවරත්න මහත්මයා සහ චිත්‍රාංගනී රත්නායක මහත්මිය විසින් ඒ අයගේ මේ ධර්ම දානයේ ප්‍රධානම අරමුණ තමයි අද දවසේ 10 වන උපන්දිනය සමරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් සස්මිත සංදේශ් නවරත්න පුතාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් කරන අදහසිනුයි අද ඒ පින්වතුන්ලා ධර්ම දානමය පින්කම මේ විදිහට සිද්ධ කරන්නේ. පින්වතුනි, දරුවෙකුගේ ජීවිතයට ආශිර්වාද පතා, දරුවෙකුගේ ජීවිතේ රැකවරණය පස්තා අපි ඒ දරුවා උදෙසා කරන්න තියෙන බොහොම වටින එකක් ධර්ම දානය. ඔබ හිතන්න, තමන්ගේ දරුවාගේ ආරක්ෂාව, තමන්ගේ දරුවාගේ රැකවරණය, තමන්ගේ දරුවාගේ අභිවෘද්ධිය අපි කවුරුත් පතනවනේ. අම්මා තාත්තා දෙන්නෙක් දරුවෙකුගේ දියුණුව පතනවා, ආරක්ෂාව පතනවා, දරුවන්ට වරදින්න එපා කියලා පතනවා. ඊට පස්සේ ඥාති, තමන්ගේ ඥාති දරුවන්ගේ රැකවරණය පතනවා. රැකවරණය පතලා එක දේ අපි කරන්නේ නැද්ද? අනේ අපේ දරුවෝ නොමග යන්න එපා, අපේ දරුවන්ට වරදින්න එපා, අපේ දරුවෝ දියුණු වෙන්න ඕනේ කියලා. එහෙම පැතුම් තියෙද්දි දරුවෝ නොමග යන්නේ නැද්ද? නොමග යනවා. මිනිස්සෙක්ව බාහිර නීති රීති වලින් නොමග යන්න නොදී රැක ගන්නවා කියන එක ලේසි නෑ. හැබැයි හිතන්න, යම් කෙනෙකුගේ හිත ඇතුලේ තමන් සංවර වෙන්න ඕන කියන අදහස තැම්පත් කරන්න පුළුවන් වුණොත්,
තමන්ගේ යහපත තමන් සලසා ගන්න ඕන කියන අදහස මිනිසෙකුගේ හිතේ පෙරපදියම් කරවන්න පුළුවන් වුණොත් ඒ මිනිසයා රැකෙනවද නැන්ද? රැකෙනවමයි. ඒකට කියනවා ස්වයං සංවරය. ධර්මයේ තුලින් ලබා දෙන්නේ අන්නේ ස්වයං සංවරයයි. ඒ සතුටු වෙන්න. අද ධර්ම දානය කරන පින්වතුන්ලා ගොඩාක් සතුටු වෙන්න. තමන්ගේ දරුවාගේ උපන්දිනේට ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරමින් තව බොහෝ දිනෙකට තමන්ගේ ජීවිතයේ ස්වයං සංවරයක් ඇති කර ගැනීම පිණිස හේතු වෙන. තමන්ගේ ජීවිතය දමනය කර ගැනීම පිණිස හේතු වෙන ධර්මයේ දන් දෙන්න ඕන කියලා ඔබ කල්පනා කළේ. පින්වතුනි, ධර්ම දාන ආදිය ජීවිතයට රැස් කර ගන්නට ලැබෙන පින්කම්. දානය කියලා කියන්නේ රැස් කර ගන්න ලැබෙන පිනක්. සිල් රැකීම කියලා කියන්නේ රැස් කර ගන්න ලැබෙන පිනක්. බණ භාවනා කිරීම කියලා කියන්නේ ජීවිතයට රැස් කර ගන්නට හැකි පිනක්. සෑය බෝධිය වන්දනා කිරීම පිනක්. අම්මා තාත්තා දෙන්නට ආදරෙන් උපස්ථාන කිරීම, වැඩිහිටියන්ට ගරු සත්කාර දැක්වීම මේවා පින්. ජීවිතය ඇතුලේ මේ පින අනිත් අයවත් සම්බන්ධ කරගෙන සිද්ධ කරන්න ඕන. මේ බුද්ධ ශාසනයේ මහා ඵල ලැබූ උත්තමයෝ පවා මේ පින රැස් කිරීම ගැන හැමතිස්සෙම ආසා කළා. පිනට අන් අයට අනුබලක් දුන්නා. අපේ මහා කස්සප මහරහතන් වහන්සේ එක දවසක් රජගහ නුවර වීදියේ පිණ්ඩපාතේ වඩිනවා. එදා යම්කිසි කටයුත්තක් පිණිස එකම වයසක සාමාන්‍යයෙන් චූටි ළමයි පිරිස මහා කස්සප මහරහතන් වහන්සේ වඩින මාවතේ ඉස්සරහට එනවා. ඒ අය මහා කස්සප මහරහතන් වහන්සේව දැක්කා. දැක්ක ගමන් ගොඩාක් හිත පැහැදුනා. කලින් ඉඳලා මහා කස්සප මහරහතන් වහන්සේව දන්න අඳුනන කට්ටියක් මේ. මේගොල්ලන්ට තමන් දන්න කියන තමන් ගුණ වශයෙන් අඳුනගත්ත තමන්ගේ හිත පැහැදිලා තියෙන මහා කස්සප මහරහත් මුනිදුන්ව දකිද්දි ගොඩක් සතුටු හිතුණා. මේ අය ළඟ තිබුණා තමන්ගේ මේ කටයුත්තේදී විවේක ගන්න වෙලාවේදී කන්න කියලා ළඟ තියාගත්ත ප්‍රණීත කැවුම් හැමෝම ළඟ තිබුණා. මේගොල්ලෝ මහා කස්සප මහරහතන් වහන්සේට කැවුම් පූජා කරන්න කැමති වුණා. දැන් මහා කස්සප මහරහතන් වහන්සේට විතරක් ගොඩාක් කැවුම් වළඳන්න බෑනේ. දැන් මේගොල්ලෝ හැමෝම කැවුම් පූජා කරන්න කැමතියි. ඊට පස්සේ මහා කස්සප මහරහතන් වහන්සේ කිව්වා එහෙනම් දරුවනේ මම ඕගොල්ලෝ ඔක්කොගෙම කැවුම් ගන්නත් එපෙයි. අපි මෙහෙම කරමු. අපි දෙමු දානය. එන්න මේ දරුවෝ ටික මගෙත් එක්ක කියලා මහා කස්සප මහරහතන් වහන්සේ මේ දරුවන්වත් එකතු කරගෙන උන් වැඩම කළා. මේන්න වැඩම කරද්දී රුක්සෙවණක භාග්‍යතුන් වහන්සේත් මහත් වූ භික්ෂු සංඝයාත් වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්නවා දකින්නකොට මහා කස්සප මහරහතන් වහන්සේ කියනවා දරුවනි යන්න අපගේ ශාස්ත්‍රුන් වහන්සේත් වැඩ ඉන්නවා. අන්න මහා සංඝරත්නයත් වැඩ ඉන්නවා. අපි ওই කැවුම් ටික ඒ මහා සංඝරුවන්ටත් බුදුරජුන්ටත් පූජා කරමු. බලන්න මහා කස්සප මහරහතන් වහන්සේ අර ළමයි ඔක්කොම දානෙට යොමු කළා. මහා කස්සප මහරහතන් වහන්සේත් ඒ දරුවන්ගේ කැවුම් වැළඳුවා. භාග්‍යතුන් වහන්සේත් කැවුම් වැළඳුවා. භික්ෂු සංඝයාත් කැවුම් වැළඳුවා. හැබැයි වළඳන ගමන් ඇතැම් භික්ෂුන් වහන්සේලා මෙහෙම කතා වුණා. අපේ මේ මහා කස්සපයන් වහන්සේගේ මූණ බලලා සෑහෙන කට්ටියක් පැහැදිලා ඉන්නව නොවේ. මේ භික්ෂූන්ට දානේ පූජා කරනවට වඩා ඒගොල්ලෝ ආස තම තමන් පෞද්ගලිකව හදාගත්තේ හිතවත්කම් වලට අනුව දානේ දෙන්නනේ. මේ මහා කස්සපයන් වහන්සේට දානේ දෙන්නට මේ හැමෝම කැමති කියලා පොඩ්ඩක් ඒකට ඊරිසියාවෙන් වගේ කතා බහක් උතන හටගත්තා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ගාථාවක් වදාලා මේ යම් කෙනෙක් ධර්මයට පැමිණුණා නම් ධර්මයේ තුල හික්මෙනවා නම් ධර්මයේ යුතු සිල්වතාටයි හැම දිනම ප්‍රිය කරන්නේ. බලන්න මේ ගැන වදාළ ගාථාව පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වෙනවා මේ ගාථා. අපි සජ්ජායනා කරමු. සීල දස්සන සම්පන්නං ධම්මට්ඨං සච්ච වේදිනං අත්තනෝ කම්ම කුබ්බානං තං ජනෝ කුරුතේ පියං යමෙක් සීලයෙන් යුතුනං
නිවන් මග පලින් යුතුනං ලොවුතුරු දහමෙහි පිහිටා සත්‍ය පසක් කොට ඇත්නම් තමන් විසින් කළ යහපත් දෙයින් උතුම් වී ඇත්නම් ඒ නිකෙලෙස් භික්ෂුව ලොව සියලු දෙනා හට ප්‍රිය වේ. යම් කෙනෙක් සිල් ගුණ වඩාගෙන යම් උතුම් දහම් මගක හැසිරෙමින් ඉන්නවා නම් ආන්නේ බඳු කෙනාව බොහෝ දෙනාට ප්‍රියයි. ඒ බොහෝ දෙනෙකුට ප්‍රිය වෙච්ච සීල ගුණේ යුක්ත මාර්ගඵලලාභී අරහත් සෝය පවා පසක් කරපු උත්තමයෝ පින් කිරීම කියන එක ගැන උනන්දු කළා. පින් කිරීම කියන එකට ආසා වුණා. පින කියන එකට අන් හැම දෙනාට අනුග්‍රහ කළා. දැන් ඒක හොඳට පැහැදිලි වෙනවනේ මේ මහා කස්සප මහරහතන් වහන්සේගේ සිදුවීමෙන්නේ. කෙලෙස් නැසූ රහතන් වහන්සේලා පිනට ගැරහුවේ නෑ. හැබෑවටම කෙලෙස් නැසූ රහතන් වහන්සේලා පින් කිරීම කියන එකට ගැරහුවේ නෑ. පින් කරගන්න එපා. පින් කරොත් එහෙම සංසාරේ දිග්ගැහෙයි. සුගතිවල ගිහිල්ලා ඊට පස්සේ එහෙ තියෙන සැප සම්පත් වලට අහු වෙලා ඕගොල්ලෝ මුලා වෙයි. ඒ හින්දා පින් කරගන්න එපා. එහෙම කිව්වේ නෑ. උතුම් රහතන් වහන්සේලා හැබෑ රහතුන්. අද කාලේ ඉන්න තමන් රහත්ත්වයේ කියාගත්ත අන්ධ බාලයෝ එහෙම කතා කරාට පිනට ගරහා කළේ නෑ රහතුන්. රහතන් වහන්සේලා ඒ උතුම් සත්පුරුෂ ගුණවතුන් වහන්සේලා තමන් වහන්සේලා ළඟ තිබ්බ උපදවාගත්ත ගුණ ටික රැකගෙන හිටියා. ඒ ගුණ ටික ගැන බෙර ගහගෙන ගියේ නෑ. ඒ වගේ තමන් ප්‍රසිද්ධියක් හදාගන්න තමන් තැනක් හදාගන්න ඔට්ටුනේ නෑ. මම රහතෙක්, මම මාර්ගඵලලාභියෙක්, මම ධ්‍යාන වඩන කෙනෙක්. මේ මමත් එක්ක ලං වෙන්න, මාත් එක්ක ඉන්න. මට සත්කාර කරන්න. මං කියන දේ තමයි හරිම දේ. මේවා තිබුණේ හැබැයි ගුණවත් මහා සංඝරුවන ළඟ. ඒ ගුණවත් මහා සංඝරුවන හැබැයි සත්පුරුෂයන් වහන්සේලා පින් කිරීම ගැන උනන්දු කෙරෙව්වා. යහපතේ හැසිරීම ගැන උනන්දු කෙරෙව්වා. හැබැයි තමුන් ළඟ තියෙන ගුණධර්ම ටික ආරක්ෂා කරගෙන රැකගෙන සංගවාගෙන හිටියා. ඒකට කියනවා අල්පේච්ඡකම. එක ගුණවන්ත භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේට ගොඩාක් ගෝලයෝ හිටියා, ශිෂ්‍යයෝ. මේ ශිෂ්‍යයොත් එක්ක ශිෂ්‍යයන්ට නොඑක් ධර්මයක් කියා දෙමින්, භාග්‍යතුන් වහන්සේගේ දහම් පද උගන්වමින් මේ ආචාර්යයන් වහන්සේ කාලය ගත කරනකොට ශිෂ්‍යයන්ට හරිය පුදුමයි. ඒ ආචාර්යයන් වහන්සේ කතා බහ හරි සංවරයි. හරි වැදගත්. ඊටාම හොඳ යෝනිසෝ මනසිකාරයකින් යුක්ත බව දහම් කාරණා තෝරලා දෙනකොට තේරෙනවා. ඒ ශිෂ්‍යයෝ හිතුවා එකත් එකටම අපේ ආචාර්යයන් වහන්සේ නම් ගොඩාක් දියුණු කෙනෙක් වෙන්න ඕන. ධර්ම මාර්ගයේ සෑහෙන දියුණුවක් ලැබලා ඇති. මේ ශිෂ්‍යයෝ බලාගෙන හිටියා ආචාර්යයන් වහන්සේකින් ඕක අහගන්න වෙලාවක්. ඔහොම ඉන්නකොට මේ ආචාර්යයන් වහන්සේට අනපේක්ෂිත විදිහට මරණාසන්න රෝග පීඩාවක් හටගත්තා. දැන් ඉතින් යහනේ වැතිරිලා මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ උපස්ථාන මැද තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. ගොඩාක් මේක උත්සන්න වුණා. ওই උත්සන්න වෙච්ච වෙලාවේ අර ශිෂ්‍ය පිරිස තමන්ගේ ආචාර්යන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ මෙච්චර කාලයකට ඉඟියකින්වත් ඔබ වහන්සේගේ ගුණයක් අපට පෙන්නලා නැහැ. බලන්න. ඔබ වහන්සේ ළඟ තියෙන අභ්‍යන්තර ධානයක් මාර්ගඵලයක් ගැන ඔබ වහන්සේ ඉඟියක්වත් අපට පෙන්නලා නැහැ. ස්වාමීනි දැන් ඔබ වහන්සේගේ ජීවිතයේ අවසාන තැන. ස්වාමීනි අපි දැනගන්න සතුටුයි ඔබ වහන්සේගේ ජීවිතයේ යම් මේ අභ්‍යන්තර වශයෙන් විශාල දියුණුවක් තියෙනවනේ ස්වාමීනි අපට කියන්න කිව්වා. එතකොට මේ ආචාර්යයන් වහන්සේ අනාගාමී ඵලය සාක්ෂාත් කරලා හිටපු කෙනෙක්. අනාගාමී ඵලය කියලා කියන්නේ මාර්ගඵල අතරේ ඉහළින් තියෙන එකන්නේ. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි. හැබැයි
තමන් වහන්සේ ලැබපු මේ මාර්ගඵලය ගැන උන්වහන්සේ මෙහෙම කල්පනා කළා. මේ සියලු දෙනා වහන්සේලා සම්බුද්ධ ශාසනයේ සිවුරු පොරවා ගත්තා. රහතන් වහන්සේලා පසක් කරපු නිවන පසක් කරන අදහසින් මේ සියලු දෙනා වහන්සේලා මගේ ශිෂ්‍යයෝ පිළිවෙත් පුරන්නේ. අනාගාමී ඵලය කියලා කියන්නේ ඉතින් ගිහියොත් ලබන එකක්නේ. මං දැන් අනාගාමී කියලා කිව්වොත් එහෙම මේ ඇයෝ එතෙන්ද විතරක් උත්සාහවත් වෙයි. ඒ නිසා මං නොකිය ඉන්න ඕන. එහෙම හිතලා නිහඬ වුණා. බලන්න කල්පනා කරපු හැටි. අනාගාමී ඵලය සාක්ෂාත් කරලා හිටියේ. මං අනාගාමී කෙනෙක් නුඹලා දන්නවාද කියලා. ඒකෙන් බෙර ගහන්න ගියේ නෑ. හැබැයි සම්බුද්ධ ශාසනය හඳුන ගන්න නම් පිංගුතුනේ එකල තිබුණු සත්‍ය තොරතුරු මෙහෙම ඉගෙන ගන්න ඕන. තමන්ගේ ශිෂ්‍ය පිරිසට ප්‍රමාදයක් වෙයි කියලා හිතුවා. කිව්වේ නෑ. නොකියාම අපවත් වුණා. ඒ අපවත් වුණාට පස්සේ දැන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට හරි වේදනයි අඬනවා. ඒ අඬද්දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි නුඹ මොකෝ මේ ඇඬෝ කඳුලි? නුඹේ ආචාර්යන් වහන්සේගේ වියෝග ගැන මෙච්චර දුකක්? අනේ ස්වාමීනි වියෝග ගැන දුක හටගන්න හේතුනේ උන්වහන්සේට මුකුත් දියුණුවක් ලබා ගන්නට බැරි වෙලා හැඩයි. අපි ස්වාමීනි උන්වහන්සේ අසාධ්‍ය මොහොතේ අපි කරුණ විමසුවා. ස්වාමීනි නිහඬවම හිටියානේ. මොකුත් කිව්වේ නැහැ. මොකුත් තියෙන්න නැතුව ඇති කියන්න. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා නෑ මහණෙනි. ඔබේ ආචාර්යන් වහන්සේ එහෙම කල්පනා කළේ නෑ. අනාගාමී ඵලයට පත් වෙලයි ඒ නුඹලාගේ ආචාර්යන් වහන්සේ හිටියේ. කාමයන්ට නොබැඳුණු හිතක් තිබුණා. දැන් සුද්ධාවාස බඹලෝ මේ වෙද්දී ඉපදිලා ඉන්නවා. මහණෙනි ඔබේ උපාධ්‍යයන් වහන්සේ අනාගාමී ඵලයට ඔබේ ආචාර්යන් වහන්සේ අනාගාමී ඵලය සාක්ෂාත් කරලා තිබුණන් ගොඩාක් උත්සුක වුණේ තවත් ජීවිතේ දියුණුව කර අරන් යන්නයි රහත් වෙන්නයි. ඒ නිසා අනාගාමී ඵලය ගැන කල්පනා කළා. මේක ඉතින් ගිහියොත් ලබන එකක් නොවේ. මම මොකටද මගේ ශිෂ්‍යයන්ට මේක කියන්නේ? එහෙමයි කල්පනා කළේ. එසේ කල්පනා කරපු නිසායි ඔබට ඒ කරුණ සිහිපත් කරන්නට උනන්දුවක් උනේ නැත්තේ. ඒ නිසා මහණෙනි ශෝක වෙන්න කරුණු නෑ. බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවේ ඔය සිදුවීම ආරම්භය වදාලා පින්වතුනි මෙන්න මෙහෙම ගාතාවක්. චන්ද ජාතෝ අනක්ඛාතේ මනසාච පුඨෝසියා කාමේසුච අපටිබද්ධ චිත්තෝ උද්දසෝතෝ තිවුච්ඡති. නිවන් දකින්න ආසාවෙන් ලෝකෙට නොකියා සිටියද වඩනා විට එනිවන් මග සිතින් පසක් කරන්නේය. කාම ලොවේ අරමුණුවල නොබැඳී ගිය සිතින් යුතුව බඹලොව උපතට යන්නා උඩට යති කියන්නේ. එතකොට පින්වතුනි අපිට මේකෙන් හොඳට තේරෙනවා ඒ කාලේ වැඩ හිටපු සැබෑම රහතුන් සැබෑම මගඵලලාභීන් පවා ධර්මයේ තුල තමන්ගේ ජීවිතේ රැක ගැනීම පිණිස උවමනා කරන පින්දහම් කුසල් දහම් ගැන දේශනා කළා. ඊළඟට ධර්මයේ දියුණු කරන්නේ කොහොමද කියන එක ගැන බුදුරජාන් වහන්සේ වදාළ පිළිවෙලට දහම් කතාව කළා. හැබැයි තමන්ගේ ගුණ ධර්ම ගැන කියාගෙන බෙරගසාගෙන ගියපු එකක් මේ ශාසනයේ තිබිලා නැහැ. ශාසනයේ හැබැයි උත්තමයෝ තුල තිබිලා නැහැ. අන්ධ බාල පෘථග්ජන පිරිස ළඟ තිබුණා මේ ශාසනයට සම්බන්ධ වෙලත් කිසි දියුණුවක් ලබා ගන්න බැරුව ලාභ සත්කාර පෙරට කරගත්ත ඈයන්ගේ ඒ ජීවිතවල ඒ කාලෙත් ඕක තිබුණා. තමන්ට ලාභ සත්කාර උපදවා ගැනීම උදෙසා තමන් වටේ පිරිසක් හදා ගැනීම උදෙසා
සමහරවිට තමන් ළඟ නැති මාර්ගඵලත් නැති දියුණුවක් ගැනත් කියාගෙන ගියපු අවස්ථා. දැන් අද වෙනකොට එහෙම දේවල් කොච්චර තියෙනවද? ඒ නිසා අපි ඉතින් හොඳ කල්පනාවකින් තමයි මේ ජීවිතය තුළ හරියට සත්පුරුෂය අඳුනගෙන හරියට කල්යාණ මිත්‍රය අඳුනගෙන අපේ ජීවිතයට රැකවරණයක් හදාගත යුත්තේ. මේ ජීවිතයට රැකවරණය කියන එක ගත්තහම පිංගුතුනේ ඒ ගැන මෙහෙම තේරුම් ගන්න. සංසාර ගමනේ විඳෝ යන මේ ජීවිතයට තියෙන රැකවරණය තමයි ධර්මයේ තුරට පැමිණි කෙනෙක් බවට පත්වීම. සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරා නම් ඉහළ මාර්ගඵල සාක්ෂාත් කරා නම් ඒක මේ සාංශාරික ගමනේ මේ ජීවිතේට තියෙන වටිනම එකම රැකවරණය. අපි හිතමු කෙනෙක් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරන්න ඉහළ මාර්ගඵල සාක්ෂාත් කරන්න කැමැත්ත තිබූ පමණට කැමැති වෙන වේගයකට පුළුවන් ද පින්වතුනි මේ මාර්ගඵල සාක්ෂාත් කිරීම ධර්මයේ තුල දියුණුව කරා යෑම කරන්න හැකියාවක් නැහැ. අපි අදහසක හිටි පමණින් ඒ අදහසට පුළුවන්කමක් නැහැ අපේ ජීවිතේ දියුණු කරලා දෙන්න. ඒ උදෙසා ඉන්ද්‍රිය ධර්ම මෝරන්න ඕන. ඉන්ද්‍රිය ධර්ම මෝරන්න නම් සත්පුරුෂය ඇසුරු කර සද්ධර්මයේ නිතර ශ්‍රවණය කර ධර්මයට අනුව කල්පනා කර ඒ ධර්මයේ හැසිරෙන්න ඕන. එතකොටනේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය මෝරන්නේ. එහෙමනම් ඒක තමයි අපිට තියෙන එකම රැකවරණේ. අපේ මේ සාංශාරික ගමනට. හැබැයි ඔය කටයුත්ත කර ඉද්දි මේ ජීවිතේට හානි වෙනවා කියන එක සිද්ධ වෙන්න බැරි දෙයක්ද? අපි ඔය උදෙසා කැපවෙමින් ඉද්දීම ජීවිත හානි වෙන්න බැරිද? ඕන තරම්. අපිට අහන්න ලැබෙන්නේ නැද්ද? අපිට දකින්න ලැබෙන්නේ නැද්ද කොච්චරවත්? දැන් මේ ලෝකයේ මිනිස්සු මැරෙන විදි ගැන කතා කළොත් එහෙම පින්වතුනි අපිට පැයකින් හමාරකින් කතා කරලා ඉවර කරන්න පුළුවන්ද මැරෙන විදි? කොච්චර තියෙනවද? රටවල් වල අපි බලපුවම මෙන්න හොඳට මිනිස්සු මේ ජීවිත ගත කරනවා බිල්ඩින් වල එකපාර භූකම්පන එනවා මෙන්න බිල්ඩින් පිටින් සමතලා වෙනවා. ඒවට යට වෙලා මිනිස්සු මැරෙනවා. හදිසි අනතුරු වෙනවා. වසංගත රෝග එනවා. වෙන දරුණු රෝග එනවා. මිනිස්සු මැරිලා යනවා. අමනුෂ්‍යයන්ගේ ප්‍රශ්න එනවා. මිනිස්සුયો එක ආපදා කරනවා මෙන්න මිනිස්සු මැරිලා යනවා. මේ මිනිස්සු සාමාන්‍යයෙන් මේ තමන්ගේ කුසපුරවා ගැනීම පිණිස භෝජනයක් හදාගෙන මේන්න අනුභව කරන්න ආසාවෙන් වාඩි වෙනවා. කණ්ඩගත්තු එක හිර වෙනවා මේන්න මැරෙනවා. කාපු එක විස වෙනවා මේන්න මැරෙනවා. මෙහෙම ජීවිතේ මරණය කියන එක සම්බන්ධයෙන් කතා කළොත් එහෙම නිශ්චිත බවක්. මරණය කියන එක නිශ්චිත ඇරෙන්න මරණය සම්බන්ධයෙන් නිශ්චිත කතාවක් අපිට කියන්න පුළුවන්ද? අසවල් කාලයේදී මැරේ. අසවල් අයුරින් මැරේ. අසවල් වයසේ අය විතරක් මැරේ. අපිට මෙහෙම කියන්න පුළුවන්ද? එහෙම කතාවක් නෑ. අනපේක්ෂිත මොහොතක ජීවිතේට මරණය එනවා. ජීවිතේට මරණය පැමිණෙද්දී අපිට මෙලොවින් පරලොවකට යන්න සිද්ධ වෙනවා. සංසාර බන්ධන සසරට බැඳලා තියෙන ක්ලේශ බන්ධන තියෙන තාක් අපේ කැමැත්තකට බෑ සංසාරයෙන් අපිට නිදහස් වෙලා යන්න. මෙතනින් මේ මොහොතේ අපේ පණ කෙන්ද නැතුව ගියොත් අපි එසැනින්ම උපදිනවා යම් තැනක. ඒ උපදින්නේ අපේ කැමැත්තකට අනුව ඇප්ලිකේෂන් දාලා නෙමෙයි, ඉල්ලුම් පාත්‍ර දාලා නෙමෙයි. ඒ උපත කරා යන්නේ පිංගුතුනි කර්මානුරූප ගමනක්. තමන් සිත කය වචනින් රැස් කළේ කුමක්ද කියන එක මෙලොවින් පරලොව යන ගමනට බලපානවා. ඒ නිසා ජීවිතේට පින කියන කර්මය රැස් කරලා තිබීම, කයින් පින් කිරීම, වචනයෙන් පින් කිරීම, සිතින් පින් කිරීම මේ ජීවිතේ කොයි මොහොතක අහිමි වුණත් ජීවිතයට විශේෂ රැකවරණයක් සලසා දෙන දෙයක්. එහෙමයි අපි තේරුම් ගන්නේ පින ගැන සහ ධර්මයේ හැසිරීම ගැන. හොඳට ඔක වටහාගෙන තියාගන්න, හදවතේ තැම්පත් කරගෙන තියාගන්න. මේ අසත්පුරුෂයන්ගේ කතා වලින් මුලා නොවන තරමට ඔබ මේක හිතේ තැම්පත් කරගෙන තියාගන්න. මොකද පිනමයි රැකවරණය අපිට. ඒ පින රැස් කිරීම කියන එක මිනිස්යාගේ ජීවිතයේ අයහපත පිණිස හේතු වෙනවා කියලා යම් වචනයක් ඇද්ද?
ඒක බුදුරජාණන් වහන්සේට අපහාස කිරීමක්. පින් රැස් කිරීමෙන් කවදාවත් මිනිසෙකුට අයහපතක් වන්නේ නැත. සංසාර ගමනේ ගමන් කරන සත්වෙකුට පින් කිරීමෙන් කවදාවත් අයහපතක් සිද්ධ වෙන්නේ නැත. ඒ නිසාම මේ සම්බුද්ධ ශාසනයේ උතුම් අරහත් සුවය පසක් කරපු ඒ මහා රහතන් වහන්සේලාත් නොඑක ආකාරයෙන් මේ මිනිස්යාව පිනටම උරන්දු කරා. අපි ගත්තොත් සම්බුද්ධ ශාසනයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පස්සේ එරදී බලයෙන් අගපත් වෙච්ච උත්තමයා අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මේ සම්බුදු සසුනේ ශ්‍රාවක සංඝයා ගැන කතා කරනකොට අපිට මුලින්ම සිහිපත් වෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊළඟට සිහිපත් වෙන්නේ කවුරුන්ද? මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. ඒ මහෝත්තමයා. එරදී බලයෙන් නිතර දෙව්ලොව වඩිනවා. ඒ දෙව්ලොව වැඩම කරලා දෙවියන්ගේ තතු දෙවියන්ගේ තොරතුරු මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මිනිස්සුන්ට කියනවා. මේ බඳු දෙව්දුවක් හම්බුණා. ඈ දෙව්ලොව ගිහින් තියෙන්නේ දන් දීලා. පොඩි දෙයක් ඈ දීලා තියෙන්නේ. ඔන්න මිනිස්සුන්ට දන් දෙන්න ආස හිතෙනවා. මේ බඳු දේව පුත්‍රයෙක් හම්බුණා. ඒ දේව පුත්‍රයා දෙව්ලොව ඉපදිලා තියෙන්නේ පන්සිල් පද ආරක්ෂා කරලා. මිනිසුන්ට සිල් රකින්න ආස හිතෙනවා. මෙහෙම නොඒක ආකාරයෙන් මුගලන් මහරහතන් වහන්සේ පින ඉස්මතු කරවන්න ඒ දෙව්ලොව කරපු චාරිකා සම්බන්ධයෙන් තොරතුරු විමානවත්තු කියන උතුම් පොත් වහන්සේගේ අන්තර්ගත වෙනවා. පින්වතුන්ලා හැමදෙනාට කියවන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. අපේ පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් ඒ විමානවත්තු වල අඩංගු බොහෝම ලස්සන ධර්ම කාරණා මේ දිවසින් දුටු දෙව්ලොව සැප නමින් වැඩසටහනක් සිද්ධ කරලා පින්වතුන්ලා හැමදෙනාට කියලා දුන්නා. ඒ දේශනා යලිත් ශ්‍රවණය කරන්න කැමති පින්වතුන්ට අදටත් පුළුවන් ඕන නම් ශ්‍රද්ධා TV YouTube නාලිකාවට ගිහිල්ලා ඒ ධර්මයන් ශ්‍රවණය කරන්න. ඉතින් ඒ ධර්මයන් අපේ උතුම් රහතන් වහන්සේලා අපට දායාද කළේ ඇයි? පින රැස් කිරීමට උනන්දු කරවන්නයි. එහෙම මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවක වැඩම කරපු අවස්ථාවක සිද්ධ වෙච්චි හරිම ලස්සන ප්‍රවෘත්තියකින් අපේ ජීවිතේ ඉගෙන ගන්න ලොකු කාරණාවක් තියෙනවා පින්වතුනි. මුගලන් මහරහතන් වහන්සේ වැඩම කළ එක අවස්ථාවක දෙව්ලොව චාරිකාවේ. ඒ වැඩම කරනකොට දෙව්ලොව තිබුණා ඊටාම සුවිශාල ඊටාම මනෝරම්‍ය දිව්‍ය විමානයක්. මුගලන් මහරහතන් වහන්සේ මේ දිව්‍ය විමානයේ ළඟට ටිකෙන් ටික සමීප වුණා. එතකොට මේ දිව්‍ය විමානයේ ඇතුලේ මුගලන් මහරහතන් වහන්සේ වඩින දෙස බලාගෙන හිටියා අර ජනෙල් කවුළු ආදීන් දෙව්දූලා අප්සරාවියෝ. මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ දෙව්ලොව සමීපයටම ආවා කියලා දිව්‍ය විමානයේ සමීපයටම ආවා කියලා තේරුණාම අර අප්සරාවියෝ ටික මොකද කළේ? ඉක්මනට ප්‍රාසාදයෙන් බැහැලා මුගලන් මහරහතන් වහන්සේගේ ළඟට ආවා. ඇවිල්ලා මුගලන් මහරහතන් වහන්සේට වන්දනා කළා. දැන් මෙතන 500ක් විතර ගොඩාක්. මුගලන් මහරහතන් වහන්සේ අහනවා මෑලා කවුද? එතකොට ඇයලා කිව්වා ස්වාමීනි අපි මේන්න මේ මහා දිව්‍ය විමානයේ සේවිකාවෝ. අපි තමයි උපස්ථානෙට පහළ වෙච්ච කට්ටිය. එතකොට මුගලන් මහරහතන් වහන්සේ කියනවා මෑලා උපස්ථානයට පහළ වෙච්ච කට්ටිය නම් මේකේ අයිතිකාර කෙනා කෝ? කිව්වා නේ ස්වාමීනි ඔබ වහන්සේ මනුස්ස ලෝකෙන් ආවේ කියලා දැනගත්ත ගමන් අපි මේ ඒකනේ දුවගෙන ආවේ. ස්වාමීනි මේ විමානයේ අයිතිකාරයා තාම මනුස්ස ලෝකෙනේ. ස්වාමීනි එයාට කියන්නේ නන්දිය කියලා. නන්දිය උපාසකතුමා. ඔය නන්දිය උපාසකතුමා කියලා කියන්නේ පින්වතුනේ ජීවිතේට හරියට පින් කරගත්ත කෙනෙක්. ගොඩාක් පින් කළා. එහෙම නන්දිය උපාසකතුමා පින් රැස් කරනකොට මේ පින් රැස් කරමින් ඉන්න අතරේ එතුමාට තව යාළු මිත්‍රයෝ ටිකකුත් හැදුනා. ඔය යාළු මිත්‍රයොත් එක්ක දවසක් බණ අහන්න යනවා. ඒ බණ අහන්න යන වෙලාවේ
ධර්මයේ ශ්‍රවණය කර කර ඉද්දී එකපාර වැස්සක් කඩා වැටුණා. වහින්න ගත්ත ගමන් දැන් අර වැස්ස නිසා මිනිස්සුන්ට මේ ශාලාවේ සුවසේ බණ අහගන්න බැරුව ගියා. තිබුණේ පොඩි ශාලා කෑල්ල. ඉතින් මිනිස්සු ඒකේ හරි අමාරුවෙන් තෙරපීගෙන බණ අහන්න උත්සුක වුණා. භික්ෂුන් වහන්සේලාට හරි හරියට කරදර ඇති වුණා බණ ටික දේශනා කරන්න. එතකොට නන්දි උපාසකතුමා කල්පනා කළා අනේ අපි දම්පැන් පූජා කරනවා. අපි මේ කොච්චර දම්පැන් පූජා කළත් මේ දෙන සියලු දාන අතරේ අග්‍රම දානේ ධර්ම දානෙනේ. අනේ මේ ස්වාමින් වහන්සේලා ඒ අග්‍ර දානේ දෙනකොට මේ ස්වාමින් වහන්සේලාට සුවසේ ඒ දානේ දී ගන්න බෑනේ. මෙතන හරියට ධර්ම මණ්ඩපයක් නැති නිසා. හොඳ ධර්මශාලාවක් කරවන්න ඕන. ඔන්න නන්දි උපාසකතුමාට හිතක් උපන්නා. එතකොට මේ නන්දි උපාසකතුමා තමන්ගේ යාළුවෝ ටිකට කියනවා මිත්‍රවරුනි මොකද කියන්නේ? අපි කරගමුද ලස්සන පිනක්. අපි හදමුද ධර්මශාලාව ඇහුවා. එතකොට අර කට්ටිය හරි සතුටු වුණා එකතු වුණා. දැන් එහෙම තියෙනවා පින්වතුනි. ඇතැන් කෙනෙකුට පින් ගැන කියනකොට ඒ පින ගැන හරි ආස හිතෙනවා. ඇතැන් කෙනෙකුට පින් ගැන කියනකොට දැන් අපි බොහෝ පින්කම් කරපු අයනේ. අපේ ගුරු දේවෝත්තම පින්වල ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මඟ පෙන්වීමෙන් මහමෙවුනාව භාවනා අසපු සංචිතේ අපි හැමදෙනා බොහෝ පින්කම් කළානේ. තාමත් පින්කම් කරමින් ඉන්නවනේ. මේ පින්කම් සිද්ධ කරනකොට අපි මේ පින්කම් සම්බන්ධයෙන් දැනුවත් කරනවා. අපි මේ බඳු පින්කමක් සිද්ධ කරන්නට සූදානම්. ඔබටත් පුළුවන් දායක වෙන්න. පින්වතුන්ලා කොතෙකුත් දකින්න ඇතිනේ. දායකත්වයෙන් දරා ගැනීමේ අවස්ථා දායකත්වයෙන් ලබන්නට පුළුවන් හැකියාවල් ගැන අපි දැනුවත් කරනවා. මේ ධර්ම දානවලට උනත් ශ්‍රද්ධා රූපවාහිනියෙන් දවසේ කොයිතරම් වෙලාවක් වෙන් කරනවද ධර්ම දාණයට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් කියන දැනුවත් කිරීම උදෙසා. අපි දැනුවත් කරනවා මේ අංකවලට කතා කරලා ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ගිණුම් වලට මුදල් බැර කිරීම කරන්න පුළුවන්. මතක් කරනවා. මතක් කරනකොට ඇතමෙක් අනේ අපිටත් මේ පින්කමට සම්බන්ධ වෙන්න ලැබුණා කියලා සතුටු වෙනවා. ඇතමෙක් කල්පනා කරනවා ඕන් ඔය ලැහැත්ති අපේ මුදල් ටික පැහැර ගන්න. කොයි වෙලේ බැලුවත් ඉල්ලනවා. ඔය ලැහැත්ති කඩා වඩා ගන්නයි. ඇතමෙක් එහෙම හිතනවා. ඉතින් මනුස්සයන්ගේ චින්තන රටා එක චින්තන රටාවකින් පින නසා ගන්නවා. එක සිතුවිල්ලකින් පින රැක ගන්නවා. මේ කියපු කාරණේ හොඳට මතක තියාගන්න. ගොඩාක් වටින එකක් මා කිව්වේ. ඇතමෙක් හිතන විදිහින් තමන්ගේ පින නසනවා. සමහරවිට තව අයගේ පිනක් නසනවා. ඒ අදහස් දාලා. නමුත් ඇතමෙක් තමන්ගේ පින රැක ගන්නවා. පිනට උනන්දු වෙනවා. හිත හසුරුවා ගැනීම කියන එක තම තමන්ට අයිති එකක්. ඒක තම තමන් කරගන්න ඕන. එතකොට බලන්න මේ නන්දි උපාසකතුමා ධර්මශාලාව හැදීම ගැන දැනුවත් කරනකොට අර පිරිස සතුටු වුණා. සතුටු වෙලා කිව්වා හරි අපි එහෙනම් මෙහෙම මුදල් දාමු. මෙහෙම එකතු වෙමු. එකතු වෙලා අපි වැඩේ පටන් ගමු. අනේ දැන් වැඩේ පටන්ගෙන කරගෙන යනකොට ධර්මශාලාවක් හදන්නට වඩා ගොඩාක් ධන සම්පත් එකතු වුණා. හැමෝගෙම ධන සම්පත් එකතු වෙච්ච නිසා මේක වෙන දෙයකට යොමු කරන්නත් බෑ. අන්තිමේ ධර්මශාලාව මහා විහාරයක් බවට පත් වෙලා තමයි අවසන් වුනේ. ධර්මශාලාව සහිත භික්ෂූන්ට විවේක ගැනීම පිණිස විවේක ශාලා සහිත දානශාලා සහිත ඊළඟට භික්ෂූන්ට සුවසේ වැඩ වාසය කරන්න පුළුවන් කුටි සෙනසුන් 500ක් සහිත සුළුපටුනේ මේක. මහා විශාල විහාර පූජාවක්. ඒ විහාර පූජාව නන්දි උපාසකතුමාත් අනිත් සියලු දෙනාත් එකතු වෙලා කළේ. එතකොට ආන්ගේ නන්දි උපාසකතුමා ගැන තමයි මේ කියන්නේ. දෙව්දූලා කියනවා ස්වාමීනියාගේ නම නන්දිය. එයා තමයි සම්බුද්ධ ශාසනයට මහා විහාරයක් කරවලා පූජා කරපු ඒ මහා පින්වන්තයා. ස්වාමීනි ඔහු යම් දවසක බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ විශේෂෙහි විහාර පූජාව කළාද
මේ විමානේ මෙවුනේ අන්න ඒ මොහොතේ. බලන්න බින්දුනේ අපි මේ ලෝකේ නොදන්න දේවල් මේ. පුණ්‍ය ධනෙ රැස් කරනකොට ඒ පුණ්‍ය ධනයෙන් සැප උපදින විදිහ අපිට තේරෙන්නේ නැති දේවල් මේ. මේවා අපි අහන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් මුණ ගැහිච්ච නිසා. එතකොට ඈලා කියනවා මෙන්න මෙහෙම කතාවක්. අනේ ස්වාමීනි අපි ඔබ වහන්සේ දැකලා කතා කරන්නම ආවේ. ස්වාමීනි අපි දැන් සෑහෙන දවසක් බලාගෙන හිටියා. අපිට ස්පාසුවක් නෑ එයා එනකන්. ස්වාමීනි ඔය මනුස්ස ලෝකේ කියලා කියන්නේ එච්චර හොඳ තැනක් නෙමෙයිනේ. සුව පහසු තැනකුත් නෙමෙයිනේ. දෙව්ලොවත් එක්ක සලකනකොට ස්වාමීනි මනුස්ස ලෝකේ කියලා කියන්නේ නිකම්ම නිකන් මේ මැටි කලයක් වගේ දෙව්ලොව රන් කලේ වගේ. ඒ හින්දා ස්වාමීනි ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වැඩියට පස්සේ නන්දි උපාසකතුමා හම්බෙලා කියන්ටකෝ මේ මනුස්ස ලෝකයේ කියන මැටි කලයට ආසා කරන්න එපා. ආන්න දෙව්දූලා බලාගෙන ඉන්නවා. ඒ නිසා මනුස්ස ලෝකේ අත්හැරලා ඉක්මනට දෙව්ලොවට එන්න කියලා අපි කිව්වා කියන්නේ. දැන් මේ දෙව්දූලා ඒ දේව පුත්‍රයෙක් බවට පත් වෙලා නන්දි එනවට ආසාවෙන් හිටියේ. ඒ හින්දා තමයි ඉතින් එහෙම වචනයක් කිව්වේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ එයාලාට කිසිම පිළිතුරක් දුන්නේ නැහැ. එතනින් එහෙම්ම මුගලන් මහරහතන් වහන්සේ චුත වුණා. චුත වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙන්න මෙහෙම. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මිනිස් ලොව තවම සිටින කෙනෙකුට තාම මනුස්ස ලෝකේ ජීවත් වෙලා ඉන්න කෙනෙකුට තමන් විසින් කරන ලද යහපත් පින්කම් හින්දා දෙව්ලොව තමා වෙනුවෙන් දිව්‍ය සම්පත් පහළ වෙනවා කියන කාරණේ වෙන්න පුළුවන්ද? තාම පණ පිටින් ඉන්න මිනිස්සෙකුට ඒ මිනිසයා පණ පිටින් ඉද්දීම කරගත්ත පිනකට ඒ මිනිසයා මැරෙන්නත් කලින් දෙව්ලෝකයේ දිව්‍ය සම්පත් පහළ වෙනවා කියන එක වෙන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ඈ මොග්ගල්ලාන හරි කතාවක් නේ ඔබ අහන්නේ. ඔබම දැන් ඇස් දෙකෙන් දැක්කේ නැද්ද? ඔබ මේ දෙව්දූලත් එක්ක කතා කළේ නැද්ද? නන්දි උපාසකතුමා මනුස්ස ලෝකෙදී පින් කළා. පින් කරපු නන්දි උපාසකතුමා තාම ජීවත් වෙලා ඉන්නවා. හැබැයි ඔහු වෙනුවෙන් මහා දිව්‍ය සම්පත්තියක් තවතිසාවේ මැවී තියෙන හැටි ඔබම දැක්කේ නැද්ද? ඇයි මොග්ගල්ලානේ නුඹ මගෙන් මේ විදිහට විමසන්නේ කියලා බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ ඔන්න ඔය කාරණේ වදාලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොග්ගල්ලානේනි ඕක මේ වගේ දෙයක්. ඈත ප්‍රදේශයක වාසය කරන්නට පුතෙක් හරි සහෝදරයෙක් හරි පිටත් වෙලා යනවා. තමන්ගේ ගම් දනව් අත්හැරලා ඈතකට යනවා. දැන් අපි ගත්තොත් එහෙම දඹදිව නම් එහෙම ඈතට යනවා කියලා කිව්වහම ඈතට යන්න ඉඩක් තිබුණා. දැන් මේ ලංකාවේ නම් ඉතින් එහෙම නෑනේ. මේකේ ගියත් ඉතින් පොඩි දුරනේ. මේකේ අපි තේරුම් ගනිමු මෙහෙම. ඔන්න මිනිස්සෙක් මෙහි ඉඳලා මෙහි ගෙවල් දොරවල් ටික අත්හැරලා රට ගියා කියලා විදේශගත වුණා. දුර ඈත විදේශයක යා පදිංචියට එක්ක රැකියාවක් කරන්න එයා ගියා. ඒ ගියපු කෙනා එහි හොඳට වාසය කළා. එහි කලක් හොඳට සුවසේ වාසය කරලා තමන්ගේ ඥාති සමූහයා බැලීම පිණිස එයා ආයෙ එනවා. දැන් හොඳට හිටපු කෙනෙක් ආයෙ එනකොට එන්නේ තෑගි අරගෙන අර තමන්ගේ ඥාතීන්ව සතුටු කරන්න බොහෝ දේ අරගෙන එහෙම නෙන්නේ නේ. විදේශගත වෙලා හොඳට රස්සා කරගත්තා ඒ බලන්න එනකොට වෙනම තමන්ගේ ඥාතීන් වෙනුවෙන් ටොපි චොකලට් ඊට පස්සේ පොඩි ළමයි ඉන්නවා නම් සෙල්ලම් බඩු ඇඳුම් ආයිත්තම් ඔක්කොම අරන් එන්නේ. ඒ අරගෙන එනකොට ඔන්න දැන් මේ කාලේ නම් කෝල් එකක් දීලා කියනවා මම එනවා. අසවල් දවසේදී එනවා. එහෙම මේ කාලේ නම් කතා කරලත් කියනවා. එතකොට ඔන්න දැන් මේ ඥාතියා යලි එනවා කියලා ආරංචි යනවා. මේ ආරංචි වුණාම එයාට මෙහි විදේශගත වෙලා යලි එනකොට මෙහි පාළුවක් තියනවාද? එයාට පාළුවක් නැහැ. මෙහි අසරණකමක් තියනවාද? අසරණකමක් නැහැ. ඇයි හේතුව? එයාව පිළිගන්න මෙහි බලාගෙන ඉන්නවා.
අපි හිතමු පින්වතුනි අපි මෙහෙන් පිට වෙලා අපි දන්නේවත් කියන්නේවත් නැති විදේශ රටකට ගිහින් බහිනවා. බහිද්දි නිකන් එකපාර අපිට ආතපාත නැහැ නේද? මේ එයාපෝට් එකේ මං කොහොමද කටයුතු කරගන්නේ? ඊට පස්සේ මං කොහොමද මේ රටට හැඩ ගැහෙන්නේ? අපිට කීයක් දේවල් තියෙනවද? ඒ රටේ කන බොන ඒවාට අපි කොහොමද හැඩ ගැහෙන්නේ? ඇයි අපි දන්න කියන මොකුත් එහෙ නැහැ. අපිට සෑහෙන ආගන්තුක බවක් තියෙනවා පිටරටක යනකොට. හැබැයි පිටරට ඉඳලා යලි තමන්ගේ මව් රටට එනකොට රැකවරණයක්ම දෙන්නේ නැද්ද? රැකවරණයක් දැනෙනවා. පහසුවක් දැනෙනවා. සැපක් දැනෙනවා. විදේශගත වෙච්ච පින්වතුන්ලා යලි මව් රට එනකොට පින්වතුන්ලාට මේ දැනිලා ඇති ඒ දේ. ඒක මේ ලංකාවෙම ඉන්න අයට ඒක තේරෙන්නේ නැහැ. විදේශගත වෙච්ච කෙනෙක් විදේශෙක ඉඳලා ලංකාවට එනකොට මේ උඩුගුවනේදීම ලංකාව දකින්නකොට ඇස්වලට කඳුළු එන්නේ නැද්ද? කොච්චර සතුටක් උපදිනවද? අනේ මේ මගේ රට කියලානේ. එතකොට තමන්ගේ කියන හැඟීමෙන් මෙහෙට එනකොට මෙහෙත් ඉන්නවා තමන්ගේ පිරිසක් පිළිගන්න. ඥාතීන් මිත්‍රයින් හිතවතුන් පිළිගන්න පැමිණෙන්නේ රැකවරණයක්ම තිබෙන්නේය. ඉතින් ඕන් ඔය ක්‍රමයටම තේරුම් ගන්න කියනවා මේ ගැනත්. මනුස්ස ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හොඳට පින් කරනවා. පින් කරන කෙනා මනුස්ස ජීවිතය අත්හැරලා මරණයට පත් වෙන මොහොත එනවා. එයාට මරණින් මත්තේ පරලොව යන ගමන මොග්ගල්ලානේ හරියට දුරු රටක සිට මව් රට එනවා වගේ. රැකවරණය. බලන්න ඒක කොච්චර අපේ ජීවිතය සම්බන්ධයෙන් විශාල රැකවරණයක් තියෙනවා කියන හැඟීම ඇති කරනවද? නැත්තම් පින්වතුනේ අපි මේ ජීවිතය ගැන හොඳට නිදහසේ කල්පනා කරලා බලන්න. අපි මේ ජීවිතේ එක එක ඒවා කර කර ඉන්නවනේ. මේ කර කර ඉඳලා පින්වතුනි අපි මැරෙන්න ඉබේ. එහෙම නැද්ද? අපි එක එක දේවල් කර කර ඉන්නවා. අපි එක එක දේවල් හොයමින් ඉන්නවා. නොයෙක් යුතුයකම් වගේකින් කර කර ඉන්නවා. මේ මැරෙන ජීවිතයක් නේද පින්වතුනි? යම් දවසක් එනවා අපිට අත්හැරලා දාලා යන්නම වෙන. නවත්තන්න පිළිවෙලකුත් නැහැ. පින්වතුන්ලාට මට අපි හැමෝටම මේක එක විදිහටම පොදු නැද්ද? අපි හැමෝම මැරෙනවා. ඒ මරණයට පත් වෙන ජීවිතේට අපිට තියෙනවා නම් එහෙම රැකවරණයක් හරියට පිටරටක ඉඳලා තමන්ගේ මව් රටට එනවා වගේ. කිසි බයක් නැතුව රැකවරණයක් දැනීගෙනම යන්න තියෙනවනේ. ඒ රැකවරණය දැනෙන්නේ මොනවා තිබුණෙන්ද? පින් කළොත්. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මෙහෙම. චිරප්පවාසින් පුරිසං දූරතෝ සොත්තිමාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්තියාගතං බොහෝ කලක් දිවි ගෙවා පිට රට නැවත සුවසේ ගෙදර එන විට සුහද වූනේ මිතුරු හැම දෙන පිළිගනිති ඔහු වැළඳ සතුටින තතේව කත පුඤ්ඤම්පි අස්මාලෝකා පරංගතං පුඤ්ඤානි පතිගන්හන්ති පියඤ්ඤාතිව ආගතං මෙලොව පින් රැස් කළ තැනැත්තා එලෙසින්ම පරලොවට යන විට පිනම එයි ඔහු වැළඳ ගන්නට දුරු රටින් ආ කෙනා දැකුමට ඥාති මිතුරන් පැමිණි විලසට. දුර රටක ඉඳලා ආපු තමන්ගේ ආදර ඥාතියා පිළිගන්න අනේ ඥාතින් බලන් ඉන්නවා වගේ මෙලොවින් පරලොවට යද්දී පින්වන්තයෙක් පින් කරපු කෙනෙක් දන් දීලා පින් කරපු කෙනෙක් සීල් රැකලා පින් කරපු කෙනෙක් බණ භාවනාවෙන් පින් කරපු කෙනෙක් අම්මා තාත්තට උපස්ථාන කරලා පින් කරපු කෙනෙක් වැඩිහිටියෝ පුදලා පින් කරපු කෙනෙක් සෑය බෝධිය වැඳලා පින් කරපු කෙනෙක්
අන්න එසේ පින් කරපු කෙනෙක් මෙලොවින් පරලොවට යද්දී පුඤ්ඤානි පතිගන්හන්තු වැළඳ ගන්න පිළිගන්න ඉන්නේ පිනයි. පියං ඥාති වාගතං. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අර්ථය. මතක තබාගෙන පින්වතුනි පිනට ආස කරන්න. ඔබව පිළිගන්න එන්නේ ඔබේ පිනයි. ඒ උදෙසා ඔබ පිනක් රැස් කළ යුතුමයි. ඒ නිසා හොඳට පින් රැස් කරගන්න, පිනට ආසා කරන්න. නන්දි උපාසකතුමා නිසයි බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ගාථා ද්විත්වයේ වදාළේ. නන්දි උපාසකතුමා යම් දවසක කාලක්‍රියා කළාද ඒ කලුරිය කරන කල්හි මෙලොව අත්හැරලා පරලොව යද්දී ඔහුගේ පින ඔහුව පිළිගන්නට පෙරට පැමිණුණා. මේ වෙනකොටත් නන්දිය දේව පුත්‍ර තව්තිසාවේ ඔහුගේ දෙව් භවනේ ඉපදී තවත් බොහෝ පින් රැස් කර ධර්මයේ හැසිරෙමින් සතුටින් ඉන්නවා. රැකුණා ඒ ජීවිතේ. අවුරුදු කීපයක් මනුස්ස ලෝකේ ගත කරලා යනකොට ඒ ජීවිතේ රැකුණා. ගොඩාක් දෙනෙකුගේ ජීවිතේ රැකෙන්නේ. අපිට අවුරුදු 80ක් වගේ පොඩි කාලයක් තියෙනවා. ඒ පොඩි කාලය ඇතුලේ මේ ජීවිතේ අත්හැරලා යන්න වෙනකොට ජීවිතේ රැකගෙන යන්න ඒ සඳහා උත්සුක වෙන්න. අපි හැමදිනාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිච්චි මේ දුර්ලභ මනුස්ස ජීවිතය තුළ අප හැමදිනාගේ ජීවිතවලට රැකවරණයක් සලසා ගැනීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. ගටිකාර බ්‍රහ්ම රාජයා ප්‍රධාන සියලු බ්‍රහ්මකායික දෙවිවරුත් සක් දෙවිඳුන් ඇතුළු සියලු සදෙව්ලෝකවාසී දෙවිවරුත් ලංකා භූමිය සුරකින සුමන සමන් දෙවියන් ප්‍රධාන ඒ සියලු දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී වූ හිතකාමී වූ සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ පින් අනුමෝදන්ව දිවිය සැපින් වැඩෙත්වා අපව ආරක්ෂා කරත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාද බලය අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සැලසේවා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දානය සිද්ධ කළේ විශේෂයෙන් 10 වෙනි උපන්දිනය සමරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් සස්මිත සංදේශ නවරත්න පුතාට ආශිර්වාද කරන අදහසින් රැස් වූ ධර්ම දානමය පින ඒ පුතාට අනුමෝදන් වෙත්වා. ඒ පිනේ ආශිර්වාදේ පුතාට සැලසෙත්වා. රත්නත්‍රේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසිලා තමන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ඒ පුතාට වාසනාව ලැබෙත්වා. බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවක පුතෙක් බවට පත් වෙලා මේ සම්බුද්ධ ශාසනය තුල තමන්ගේ ජීවිතයට රැකවරණයක් සලසා ගැනීමේ වාසනාව ලැබේවා. අපි සස්මිත සංදේශ නවරත්න පුතාට සෙත් පතනවා. කිසි කලෙකත් පාප මිතුරන්ගේ ඇසුරට නොවැටි කල්යාණ මිත්‍ර ඇසුරේ තමන්ගේ ජීවිතේ රැකගන්න දරුවෙක් බවට පත් වෙන්න වාසනාව ලැබෙත්වා. රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයෝ මීට වසර 20කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු කිරිනේරි සප්පුහාමි සීයාටත් වර්ෂ 7කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ප්‍රේමාවතී අත්තම්මාටත් අද ධර්ම දානය සිදු කරන ඒ සියලු දෙනාගේ නමින් ප්‍රියානි රත්නායක මහත්මියගේ නමින් තිලක් නවරත්න මහත්මයාගේ නමින් චිත්‍රාංගනී රත්නායක මහත්මියගේ නමින් සස්මිත සංදේශ පුතාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරමු. දැනට ඕස්ට්‍රේලියාවේ සිට අධ්‍යාපන කටයුතු වල නියැලෙන පින්වත් මොවින්දී රත්නායක දුවට සියලු පින්වල ආශිර්වාදයෙන් තෙරුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ලැබෙත්වා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සෙහස්නා මෙත්සදී අකිහිලේෂ් නේතක දේමික රත්නායක හිමන්ති රත්නායක චෙනුක සස්මිත ෂනුලි නවරත්න මිරෝන් නවරත්න සහ නවිදු තේනුවර යන ඒ
දූ දරුවෝ සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අද උපන්දිනයේ සමරන පින්වත් සස්මිත සංදේශ නවරත්න පුතාටත් ඒ සියලු දරුවන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා තමන්ගේ ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම පිණිස දරුවෝ හැමදෙනාගේ ජීවිතයට කල්යාණ මිත්‍ර ඇසුර නිතර ලැබෙත්වා. පාප මිත්‍රයන්ගේ ඇසුරට නොවැටෙත්වා. තෙරුවන් සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ බවට පත් වෙලා දරුවෝ හැමදෙනාට ගෞතම සසුනේ පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සිත පතනවා. සුජීවත්ව සිටින රම්බණ්ඩා රත්නායක, පොඩිමැණිකේ රත්නායක, ඉන්දිරාණී ආර්යවති, කහවත්තේ ගෙදර නවරත්න යන ඒ දෙමාපියන්ට සියලු පින් අනුමෝදන් වෙත්වා. සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිද්ධ කරන ගලහ කස්තුරිවත්තේ පදිංචි ප්‍රියානි රත්නායක මහත්මියට, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් තිලක් නවරත්න මහත්මයා සහ චිත්‍රාංගනී රත්නායක මහත්මියට මේ හැම පිනක්ම අනුමෝදන් වෙලා ඒ පින්වතුන්ලගේ ජීවිතවල රැකී ආරක්ෂා දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන දියුණු කරගෙන සැනසille ජීවිත ගත කරන්න ලැබේවා. ජීවිතයට යම් මේ නොපෙනෙන මේ පෙනෙන නොපෙනෙන බාධා වේ නම් ඒ හැම බාධා කරදර තෙරුවනේ ආශිර්වාදයෙන් මේ පින්වල ආශිර්වාදයෙන් දුරින්ම දුරු වේවා. පින්වතුන් හැම දිනාට සුවසේ තමන්ගේ ජීවිතය ගත කිරීමට අවකාශ ලැබෙත්වා. ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත්, ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, සුපින්වත් ඔබ හැම දිනාටත් ගෞතම සාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසීමේ වාසනාව ලැබෙත්වා. හැම දිනාටම දරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.